හරි මම කියන්නේ කොතනද නැවතුනේ? ඔයගලන් නතරුනේ කොහෙද යන්නද? මම දන්නේ නැහැ මම දෙකටම කරනවා. Watching English cartoons, movies and dramas වලින්. මේ ටික කියලා දෙන ඔව් මේකේ මේ පැත්ත කියලා දුන්නද මම? මේ පැත්ත කියලා දෙනකොට ඔයගොල්ලෝ හිටියද? කියලා දෙන ගමන් තමයි ගියේ. කියලා දෙන ගමන් කට් වුණා. හරි. sorry එකපාරට ලැප්ටොප් එකේ බැටරි එක charge වෙන්නේ නැතුව ගිහිල්ලා ඒක බිඳුවටම බහැලා නැතුවම ගියා. මම දන්නෙත් නැහැ. මම ඊට පස්සේ මේ පැත්ත බලනකොට blank වෙලා. හරි. දැන් බිඳුවට තියෙන්නේ කරන්ට් එකෙන් තමයි යන්නේ. හරි. watching English cartoons, movies and dramas. ඒතර cartoon චිත්‍රපටි සහ dramas බලුවම මොකද වෙන්නේ? It develops. ඒක දියුණු කරනවා vocabulary. වචනමාලාව ඒ වගේම speaking and listening abilities. හරි. කතා කිරීමේ සහ සවන් දීමේ හැකියාවන් ඒ වගේම we can see අපිට දකින්න පුළුවන් usage of English. ඉංග්‍රීසි වල භාවිතය in real life. සැබෑ ජීවිතේ ඉංග්‍රීසි පාවිච්චි කරන්නේ කොහොමද කියලා අපිට බලන්න පුළුවන්. හරි. pre activity එක ඉවරයි. ඊට පස්සේ එන්න ඕගොල්ලෝ පිටුව 67 පෙරලා ගන්න පිටුව 67 ගානක් හදන්න තියෙනවා. when රූප සටහන් දන්නවා නේද? when diagrams. පිටුව 67 අපි activity 2 කරලා තියෙන්නේ, ප්‍රස්තාරි කරලා තියෙන්නේ. පිටුව 67. මේ when රූප සටහන් කියන්නේ කවදාකවත් all වලට ඇවිල්ලා නැහැ මේ දක්වා. හැබැයි එන්න ලොකු සම්භාවිතාවක් තියෙනවා කියලා හැමදාම කියනවා NIE එකේ. හරි NIE එකේ කට්ටිය කියනවා නිතරම when රූප සටහනක් අර ඕලෙල් ලකුණු 10ක ප්‍රශ්නයක් විදිහට එන්න පුළුවන් කියලා. හැබැයි තාම නම් ඇවිල්ලා නැහැ. ඔයගොල්ලන්ගේ පාරේ ඉද දන්නේ නැහැ. හරි බලමු. activity 3. term test වලට එන්න පුළුවන්. හරි වාර විභාග වලට එනවා. හරි. there are 40 students. there are කියන්නේ ඉන්නවා 40 students. ශිෂ්‍යයෝ 40ක් ඉන්නවා in සිතුම්ස් class. සිතුම්ගේ පන්තියේ. හරි සිතුම්ගේ පන්තියේ ශිෂ්‍යයෝ 40ක් ඉන්නවා. he conducted ඔහු පැවැත්තුවා. conducted කියන්නේ පැවැත්තුවා a survey. survey කියන්නේ මොකද්ද? සමීක්ෂණයක්. හරි. ඔහු පැවැත්තුවා සමීක්ෂණයක් in his class. ඔහුගේ පන්තියේ to find out හොයාගන්න. find out කියන්නේ හොයාගන්න. about කියන්නේ ගැන the different kinds of story books. different kinds of විවිධ වර්ගවල. different කියන්නේ විවිධ kinds of කියන්නේ වර්ගවල. විවිධ වර්ගවල කතා පොත් his classmates ඔහුගේ පන්තියේ classmates ඒ කියන්නේ පන්තියේ සමාජිකයෝ would like to read කියවන්න ආස. හරි එහෙනම් පන්තියේ සමාජිකයෝ කියවන්න ආස විවිධ වර්ගයේ කතා පොත් සම්බන්ධයෙන් මෙයා සමීක්ෂණයක් කළා. යාළුවෙක් අල්ලගත්තා. ඔයා මොනවද දාස? මොන පොත්ද කියවන්න ආස කියලා අහනවා. ඊට පස්සේ දත්ත සටහන් කරගන්නවා. හරි. different kinds of කියන්නේ විවිධ වර්ගවල. different kinds of විවිධ වර්ගවල. හරි. එතකොට මෙතන වර්ග තුනක් තියෙනවා. adventure stories කියලා තියෙනවා රතු පාටට. adventure stories කියන්නේ මොනවද? කො? ත්‍රාසජනක කතා. ආසයින් කියවන්නේ. ත්‍රාසජනක කතා. ඊට පස්සේ detective stories. Sherlock Holmes වගේ මොනවද? අභිරහස්. ඔව් රහස් පරීක්ෂක කතා. රහස් පරීක්ෂක කතා. detective stories කියන්නේ detective stories. රහස් පරීක්ෂක කතා. folk tales කියන්නේ ජන කතා. folk tales ජන කතා. හරි ඊට පස්සේ කියනවා දැන් අපහු වෙන අර කියු නවත්තපු තැනට ප්‍රශ්නේ. he recorded ඔහු වාර්තා කළා. ඔහු වාර්තා කළා the results ප්‍රතිඵල in the following table. පහත වගුවේ. පහත වගුවේ ප්‍රතිඵල වාර්තා කළා. all the students like to read. all the students සියලුම ශිෂ්‍යයන් like to read. ආසයි කියවන්න at least අඩු ගානේ අවම වශයෙන් one of the three types of stories. one කියන්නේ එකක් මොනවයින් එකක්ද? the three types of stories. මේ වර්ග තුනේ කතා වලින් එකක්වත් අඩු ගානේ කියවන්න ආසයි හැම ළමයාම. හැම ළමයාම අඩු ගානේ එක වර්ගයක කතා පොතක්වත් කියවන්න ආසයි. හරි. at least කියන්නේ අඩු ගානේ one of the three types of stories. මේ කතා වර්ග තුනෙන් අඩු ගානේ එකක් හරි කියවන්න ආසයි. types කියන්නේත් වර්ග. හරි kinds කියන්නේත් වර්ග, types කියන්නේත් වර්ග.
තව වර්ග වලට කියනවා sorts කියලා. sorts කියන්නේ වර්ග. හරි. එතකොට වම් පැත්තේ තියෙනවා kind of story. කතා වර්ගය, දකුණු පැත්තේ තියෙනවා number of students, සිසුන් සංඛ්‍යාව. adventure stories only. හරි, දැන් ඔය වගුව පොඩ්ඩක් බලන්න. වගුවක් නෙමෙයි, වෙන් රූප සටහන් චුට්ටක් බලන්න. ඒකේදී ඔයාලට දාන්න තියෙනවා. වෙන් රූප සටහන් දන්නව නේද? ගණන් වලට කරලා තියෙනවනේ. දාන්න පුළුවන් දැන් ඔයාලට තනියම. ඔයාලට පොතේ අඳින්න දෙයක් නැහැ, ඔකෙම දාන්න. මාත් එක්කම කරමු එහෙනම්. activity 3 පිටුව 67 ගණක් හදන්න තියෙනවා. හරි. එතකොට මේක රතු පාටට තියෙන්නේ මගේ නම් ඔක්කොම රතුයි ඉතින්. adventure stories. මේක adventure. මම AD කියලා දාන්නම්කෝ. මේක detective. කියලා මම නම් කරගන්නවා. detective. හරි, මේක folk tales කියලා මම නම් කරනවා. හරි. කෙටියෙන් නම් කරගත්තා. දැන් අපි දාමුද මේවා දත්ත ටික. adventure stories only. ත්‍රාස්‍ය ජනක කතා වලට විතරක්. හරි, වගුවේ පළවෙනි කියවන්නේ. adventure stories only. only කියන්නේ විතරක්, පමණක්. ත්‍රාස්‍ය ජනක කතා වලට පමණක් ආසයි ශිෂ්‍යෝ කී දෙනෙක්ද? දෙන්නේ. එහෙනම් කොහෙටද දාන්නේ? කොහෙටද දාන්නේ? හරි, මම දාන තැන පෙන්නනවා. මෙතන දැම්මොත් හරිද? කො? නෑ. මෙතන? නෑ. මෙතන නේ? දන්නවනේ. හරි. ඔව්. හරි, ඒ විදිහට දාගෙන යන්න බෑ. ටක් ගාලා මම විනාඩියක් දෙන්නම්. මට කලින් පොළ ඒ දත්ත ටික දාන්න ටක් ගාලා. පොඩි ගාණක් තියෙනවා. පුළුවන් නම් අර හිස්තැනට උත්තරෙත් හොයාගන්න. හරි, ගණන් හදන්න තියෙනවා ඉංග්‍රීසි වල. පුළුවන් අර හිස්තැනට උත්තරේ හොයාගන්න. පැන්සලෙන් අච්චුපතේම කරන්න. පැන්සලෙන්ම අච්චුපතේ ඔය දත්ත ටික දාන්න. folk tales වල විතරක් එක්කෙනෙක් ඉන්නවලු. ඒතකොට ඒක අපිට මෙතන දාන්න පුළුවන් එක්කෙනා. ඒ විදිහට දාන්න. රෙකෝඩ් කරා. finished. උදාන් finished. very good. කාගේ සමථ විශ්ක ගණන් යන්නේ? හරි. බලමුද එහෙනම්? සඳෙල් ඉවරද? Finish, sir. finished. හරි, මාත් එකම කරමුවා. adventure stories only දෙකයි. adventure stories and detective stories only. adventure stories හරි, detective stories මෙන්න ඒ දෙකට විතරක්. ඒ දෙකට විතරක් කියන්නේ මෙතනනේ. ඒ දෙකටම අයිති. ඒ දෙකටම අයිති. ඒ දෙකට විතරයි හැබැයි. මෙයා ගත්තොත් මේකටත් අයිති. folk tales උත් අයිති. එහෙනම් මෙතන තමයි. ඒකට ඒක 6යි 6. හරි. ඊට පස්සේ folk tales only. ජනකතා පමණක්. හරි, folk tales only 1. folk tales and detective stories only. ජනකතා සහ රහස් පරීක්ෂක කතා පමණක්. හරි. ඒක 14යි. folk tales and detective stories. ඒතර folk tales සහ detective stories මෙතන 14යි. 14. adventure stories and folk tales only. adventure stories මෙන්න folk tales මෙන්න එන මෙතන. ඒ කීයද? 9. හරි. ඊට පස්සේ all the three types of stories. සියලුම වර්ගයේ කතා පොත්. හරි. ළමයි 3 දෙනෙක් ඔක්කොම පොත් වලට ආසයි. ඔක්කොම පොත් කියවන්න ආසයි. ඔයගොල්ලෝ වගේ. ඒකට ඔක්කොම අයිති මෙතනනේ නම්බර් 3. ඒකට 3යි. හරි. ඔක්කොම අයිති කියන්නේ මෙතනනේ. 3 දෙනෙක් ආසයි 3ටම. detective stories only කීයද උත්තරේ? එහෙනම් මෙතෙන් එන උත්තරේ මොකක්ද? ආන්සර් එක 10යි. 10ක් එනවාද? හොඳට බලන්න. 5යි. තව උත්තර කියන්න. තව කෙනෙක් කියන්න.
කියක් එනවා සඳිල් කියක් ආවද නෙත්මි කියක් ආවද පහයි. සුජේ උත්තරේ කවතද ඔව් පහයි තමයි එන්න ඕනේ 5 හරි අර මේලේ ඒව දාලා වන්න හදලා ගන්නත් පුළුවන් එක එක ගන්න පුළුවන් එහෙම නැත්නම් ඔයාලට කෙලින්ම හොයාගන්න පුළුවන් බලන්න මේ පන්ති ළමයි 40යි ඉන්නේ හරි මේ ටික එකතු කරලා ඒ ගාන 40න් අඩු කරලා බලන්න මේ ටික එකතු කරලා ඒ ගාන 40න් අඩු කරලා බලන්න එතකොට පහක් එනවා හරි 6 3 9 9 9 18යි 18ගේ 19 19 2 21යි 21 25යි 35යි ඒතර මේකත් පහ වුණොත් තමයි 40 වෙන්නේ නේ හරි ඔන්න දැන් වැඩේ හරි අපි හොයාගත්ත detective stories only 5 කියලා දැන් මොකද කරන්න කියන්නේ copy the Venn diagram into your writing book එක කරන්න ඕනේ නැහැ මේක writing පොතේ copy කරගන්නලු ලියන පොතේ copy කරගන්නලු ඒක ඕනේ නැහැ පිටපත් කරගන්නලු හරි name the sets of the Venn diagram and record the given data හරි එතකොට මේ sets නම් කරන්නලු ඒ කියන්නේ මේක adventure මේ විදිහට නම් කරගන්නලු ඊට පස්සේ record the data record the given data දී ඇති දත්ත ටික record කරන්න වාර්තා කරන්න අපි වාර්තා කරලා තියෙන්නේ අචුපතෙන් වාර්තා කළා හරි this called the writing book එක කරන්න number 2 how many students like only detective stories how many students ශිෂ්‍යයෝ කී දෙනෙක් like ආසද only detective stories රහස් පරීක්ෂක කතා වලට විතරක් ශිෂ්‍යයෝ කීයක් ආසද 5 නේ හරි ඒක අපි හොයාගත්තා දැන් කියනවා write a small paragraph ලියන්න කෙටි ඡේදයක් කුඩා ඡේදයක් describing විස්තර කරමින් the Venn diagram Venn රූප සටහන විස්තර කරමින් පොඩි ඡේදයක් ලියන්න හරි එතකොට ඔලෙවල් වලට එහෙම ගණන් හදන්නේ නැහැ හරි ඉංග්‍රීසි වලට මැත්ස් වලට ඒ ගණන් හදන්න ඔයාලට ඉංග්‍රීසි වලට එන්නේ ලියන්න හරි අපි ලියමු ඇක්ටිවිටි පොත ගන්න take your activity book ලියන්න පිටුව 67 කියලා ලියන්නකෝ activity යන්නේ activity 3 activity number 3 කියලා දාන්න හරි ඔයාලට පටන් ගන්න පුළුවන් මෙහෙම කොහොමද අපි පටන් ගන්න ඉස්සෙල්ලා මේකෙන් මොකද්ද පෙන්වන්නේ කියලා කියනවානේ ප්‍රස්තාරයක් විස්තර කරද්දි ඒ විදිහම තමයි චුට්ටක් ඉතින් සමහර දේවල් වෙනස් කරනවා මේකේ horizontal axis vertical axis xy අක්ෂ නැහැ හරි අපි කියනවා මේකෙන් මොකද්ද පෙන්වන්නේ කියලා ඉස්සෙල්ලා this Venn diagram පෙන්වනවා කියන්නේ depicts කියන එක දාන්න එයා ඒක වචන නිසා s දානවා ක්‍රියාපදයට මේ වෙන් රූප සටහන පෙන්නනවා මොකද්ද පෙන්නන්නේ the number of students in a class පන්තියක ඉන්න සිසුන් සංඛ්‍යාව මතකම ලියන්න ලේසි දැන් ප්‍රස්තාර දෙකක් ලියලා හුරු වෙලා තියෙන්නේ මේ රටාවට අපිට මේකට අවශ්‍ය දත්ත ටික ප්‍රශ්නෙම ගන්න පුළුවන්. හරි මේකෙන් පෙන්නනවා පන්තියේ ඉන්න සිසුන් සංඛ්‍යාව. මොන සිසුන්ද? who දාලා විස්තර කරනවා මොන ශිෂ්‍යයෝද කියලා. relative pronoun එක who එකෙන් විස්තර කරනවා මේ සිසුන් ගැන. මොන සිසුන්ද? who like ආසයි reading කියවීමට මොන to read කියලා යන්නත් පුළුවන් නැත්නම් reading කියලා යන්නත් පුළුවන්. different kinds of story books. විවිධ වර්ගයේ කතා පොත්. Okay හරි එහෙනම් මේ Venn diagram එකෙන් පෙන්නනවා පන්තියක විවිධ වර්ගයේ කතා පොත් කියවන්න ආස සිසුන් සංඛ්‍යාව හරි එහෙනම් ප්‍රස්තාරයෙන් Venn diagram එකෙන් පෙන්නන්නේ මොකද්ද කියලා මුලින්ම කිව්වා හරි දැන් ඉතින් එක එක ඒවාට ආස කරන සිසුන් ගැන කියාගෙන යන්න තියෙනවා හරි අපි කියනවා ශිෂ්‍යයෝ 5ක් ආසයි 5 students like
5 students. ශිෂ්‍යෝ බහුවචනෙන් එන like එකට s දානවද? නෑනේ. like එකට s දාන්නේ හේතුව බහුවචන නිසා. ශිෂ්‍යෝ 5 දෙනෙක් ආසයි reading detective stories only. reading කියවීමට detective stories විතරක්. රහස් පරීක්ෂක කතා විතරක්. only කියන්නේ විතරක් පමණක්. හරි දැන් මේකේ පෙන්වන දේවල් ඔයා ලියනවා. හරි ඔයාට ඕන මෙතන අලුත් ඡේදකින් පටන් ගන්නත් පුළුවන් ඕන නම් මම එකටම ගත්තා මේක පොඩ්ඩක් ලියන්න තියෙන නිසා. ඔයාට ඕන ඡේද වෙන් කරලා ලියන්න අපල අලුත් ඡේදකින් පටන් ගන්නත් පුළුවන් ඕන. ඕන. හරි. මේකට මම සම්බන්ධ කරමු while. අතරේ හරි while කියන්නේ අතරේ two children like reading. ළමයි දෙන්නෙක් ආසයි. නැත්නම් two students like ශිෂ්‍යයෝ දෙන්නෙක් ආසයි reading කියවීමට මොනවද? adventure stories only. ශාස්ත්‍රජනක කතා පමණක් දෙන්නයිනේ. හරි. හරි. එතකොට අපි detective stories විතරක් කීයද කියලා කිව්වා, adventure stories විතරක් කීයද කියලාත් කිව්වා. හරි මේ while වගේ ඒවා හරි වැදගත්. අතරේ. ඉක්මන ලියාගන්න. හරි. ඊට පස්සේ අපි කියමු folk tales ගැන. හරි. The least popular type of storybook is folk tales. අඩුවෙන්ම ජනප්‍රිය folk tales. The least popular. අඩුවෙන්ම ජනප්‍රිය. The least popular type of storybook. කතා පොත් වර්ගය. type කියන්නේ වර්ගය, type of storybook කතා පොත් වර්ගය. හරි. අඩුවෙන්ම ජනප්‍රිය කතා පොත් වර්ගය is. අයි මේ පොත් වර්ගයක් ගැන කතා කරන්නේ. පොත් වර්ගයේ ඒක වචන. වර්ගයේ ඒක වචන. ඒක නිසා ආනේ මේ books තිබ්බා කියලා මේ වර්ගය තමයි උක්ත වෙන්නේ. ඒ නිසා is. හරි. අඩුවෙන්ම ජනප්‍රිය කතා පොත් වර්ගය. වර්ගයක් ගැන කතා කරන්නේ. එක වර්ගයයි. ඒ නිසා is. හරි. අඩුවෙන්ම ජනප්‍රිය කතා පොත් වර්ගය මොනවද? folk tales. ජන කතා. And only one student likes සහ එක ශිෂ්‍යයෙක් විතරක් ආසයි. Only one student likes එක ශිෂ්‍යයෙක් විතරක් ආසයි. මොනවද? folk tales වලට විතරක්. folk tales only. හරි බලන්න. folk tales වලට විතරක් එක්කෙනයි ඉන්නේ. ඒක තමයි අඩුවෙන්ම ජනප්‍රියනේ. හරි. ඊට පස්සේ අපි කියමු දැන් දෙන්න ගානේ ආසය කියන්නේ යුගල වශයෙන් තියෙන ඒවා 14 students like ශිෂ්‍යයෝ 14ක් ආසයි. ඔයාලට අලුත් ඡේදයක් පටන් ගන්නත් පුළුවන් එතනට. අලුත් ඡේදයෙන් යන්න. ශිෂ්‍යයෝ 14ක් ආසයි. 14 students like හරි මොනවද? reading both detective stories and folk tales නේ. reading කියවීමට both දෙකම detective stories. හරි විභාගයට ආව ලකුණු 10ක ප්‍රශ්නයක්. detective stories and adventure stories.
හරි ඩිටෙක්ටිව් සහ ඇඩ්වෙන්චර් දෙකට විතරක් 14ක් ආසයිනේ. sorry detective and folk tales. හරි detective සහ folk tales 14ක්. හරි ඊට පස්සේ දෙකේ ලියන මාත් එක්කම 6 students like reading detective stories and adventure stories. හරි මට ඉඩමදි මම උඩට යනවා. හරි උඩින් ගන්නම් මම. ඔයගොල්ලෝ දිගටම ලියාගෙන යන්න. හරි 6 students. ශිෂ්‍යයෝ 6 දෙනෙක් ආසයි like reading detective stories and adventure stories. ඒ වන්ලි කියලා තෝරන දාමු. හරි. ඊට පස්සේ අපිට මොකක්ද ඉතුරු වෙන්නේ? හරි අපි ඊට පස්සේ ගමු තව චුට්ටක් යා. The number of students who likes reading both adventure stories and folk tales. මේක මෙතනත් විස්තර කරන්න පුළුවන් ඒක. The number of students කියන්නේ සිසුන් සංඛ්‍යාව. හරි මට පොඩ්ඩක් කියන්න සිසුන් සංඛ්‍යාව කියන එක ඒක වචනද බහු වචනද? The number of students singular or plural. ගොඩක් අය වරද්ද ගන්න තැන. ඒක වචනද බහු වචනද? කියන්න බලන්න. The number of students. ඒක වචනද බහු වචනද? බහු වචන. බහු වචන. now the number කිව්වොත් මේ number එක තමයි උත්තර වෙන්නේ. ඒක වචන. a number of කිව්වොත් බහු වචන. ඕනම් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න. the number හැමතිස්සෙම ඒක වචන. a number කියන එක බහු වචන. හරි. එතෙන්දි කතා කරන්නේ සිසුන් සංඛ්‍යාව ගැන. එක සංඛ්‍යාව. එක සංඛ්‍යාවක් ගැන කතා කරන්නේ. ඒක නිසා ඒක වචන. the number of students හරි සිසුන් සංඛ්‍යාව මොන සිසුන් සංඛ්‍යාවද? who likes reading හරි who දාලා මේ සිසුන්ව විස්තර කරනවා. who දාලා මේ සිසුන් ගැන කතා කරන්නේ සිසුන් සංඛ්‍යාව ගැන. the number of students ගැන විස්තර කරනවා who කියන relative pronoun එකකින්. මෙයා ඒක වචන නිසා මෙතන s දානවා. ක්‍රියාවට s දානවා. සිසුන් සංඛ්‍යාව ඒක වචන එහෙනම් ක්‍රියාවට s දානවා. හරි. සිසුන් සංඛ්‍යාව මොන සිසුන්ද? who likes reading කියවන්නාස both කියන්නේ දෙකම හරි adventure stories and folk tales. adventure stories and folk tales. ජනකතා සහ රාස ජනක්‍රියා කතා යන දෙකම කියවන්නාස සිසුන් ගාන කීයද? 9 නේ. is වෙනවා 9. අපෝ මෙතන is ආවේ මොකද? අපි තාමත් කතා කරන සිසුන් සංඛ්‍යාව. සංඛ්‍යාව එක වචන එකයි is දාන්න. වෙනවා 9ක්. හරි. මේක තේරුම් මම අපහු කියන්නම්. the number of students කියන්නේ සිසුන් සංඛ්‍යාව. මොන සිසුන් සංඛ්‍යාවද? adventure stories සහ folk tales යන දෙකටම කැමති සිසුන් සංඛ්‍යාව ඒක වචන. ඒ නිසා is වෙනවා 9ක්. මේ දෙකට ආස සිසුන් සංඛ්‍යාව 9ක් වෙනවා. සංඛ්‍යාව තමයි තාම උත්තේ. ඒ නිසා is. හරි මේක කරද්දී හුරු වෙනවා. වරද ගන්න එපා. මතක තියාගන්න ඕන කරුවක් දාලා ලියා ගන්න the number කිව්වොත් ඒක වචන.
a number කිව්වොත් බහුවචන. එතකොට බලන්න a number of students කියලා ආවම ඒක බහුවචන. හරි. තව එක වාක්‍යයක්. තව දෙකයි නේ. හරි. තව දෙකක් තියෙනවා අපිට විස්තර කරන්න. හරි. තුනටම ආසයි. 3 pupils in this class නේ. ශිෂ්‍යයෝ 9ක්. 3 pupils. ශිෂ්‍යයෝ 9ක්. like ආසයි. තුනටමනේ 3 pupils like reading all 3 types of storybooks. reading කියවීමට හරි මේ කතාපොත් වර්ග තුනම කියවන්න ආසයි. all 3 types of storybooks කතාපොත් වර්ග තුනම. හරි. කියවන්න ආසයි කීයද? ශිෂ්‍යයෝ 3 දෙනෙක්. මම pupils කියලා ගත්තා. සමාන පදයක්. හරි. අපි අවසානයේ ලියමු පොඩි සාරාංශයක් සමස්තයක් වශයෙන්. as a whole මේවට විශේෂයෙන් ලකුණු හම්බෙනවා. as a whole සමස්තයක් වශයෙන් the most popular මොකද්ද වැඩිපුරම ජනප්‍රිය කියන බලන්න. the most popular වඩාත්ම ජනප්‍රිය the most popular වඩාත්ම ජනප්‍රිය type of story books කතාපොත් වර්ගය මොකද්ද? කතාපොත් වර්ගය මොකද්ද? වර්ගය එක වචන. ඒ නිසා is මොකද්ද? ඕන එකතු කරලා බලන්න ගණන් හදලා බලන්න detective stories. රහස් පරීක්ෂක කතා. හරි. වැඩි ඉවරයි. ක්‍රම මිස්ටේක්ස් නැත්තම් 10න් 10ම ගන්න පුළුවන්. හරි ඉවර නැත උසන්. ලීලි ඉවර නැත උසන්. ලොකු දෙයක් නෑ. මොකද්ද මුලින්ම පෙන්නන්න කියලා කිව්වා වෙන් ඩයග්‍රෑම් එකේ. ඊට පස්සේ ඔය පෙන්නන ඉලක්කම් ටික විස්තර කළා. හරි ඊට පස්සේ ඕනනම් මේකේ සාරාංශයක් විදිහට වැඩිපුරම ජනප්‍රිය මේකයි කියලා කිව්වා. අපි අඩුවෙම ජනප්‍රිය මොකද්ද කියලා මීට කලින් කිව්වා. ඒක නිසා මම ඒකත් අපහො කියන්න ගියේ නෑ. හරි. තාමත් උසපෙට තියා ඉන්න. මම කරා 7 දෙනෙක් ඉවරයි. very good. ඉවර නැත උසන්. හරි බලමු එහෙනම්. අපි තව එකකට යමු. තව ප්‍රශ්නයකට යමු. හරි. ඒ ඇක්ටිවිටි එකත් ඉවරයි. හරි. පෙරලා ගන්න පිටුව 68 අපි ඒක කරලා තියෙන්නේ. පිටුව 68 69 අපි කලින් කරලා තියෙන්නේ. හරි. හරි. එන්න පිටුව 70 මේක මම අවුරුද්දේ මුලම කරලා තියෙන්නේ. උනාට මම අලුත් අයත් ඉන්න නිසා සහ පරණයට මතක් වෙන්නත් ඕන නිසා මේක නැවත විස්තර කරනවා. හරි. ගොඩක් වැදගත් නිසා ඒක තවත් හේතුවක්. හරි. පිටුව 70 ටෙන්ස් එකක් තියෙනවා. හරි. ටෙන්ස් එකේ නම මොකද්ද? present perfect continuous tense. හරි. present perfect continuous tense. මට කියන්න පරණ අය කොයි වෙලාවටද පාවිච්චි කරන්නේ? present perfect continuous tense එක පාවිච්චි කරන්නේ මොන වගේ ක්‍රියාවල් විස්තර කරන්නද? කියන්න බල මතකද? අතීතයේ ආරම්භ කරපු ක්‍රියාවක් තවමත් කරමින් පවතින අවස්ථා විස්තර කිරීම සඳහා. Brilliant. Very good. හරි.
කිසියම් ක්‍රියාවක් අතීතයේ පටන් ගත්තා කාලයක් තිස්සේ කළා තාමත් කරනවා නම් අන්න ඒ වගේ ක්‍රියාවන් විස්තර කරන්නේ මේ ටෙන්ස් එකෙන්. හරි. අතීතයේ පටන් ගත්ත ක්‍රියාවක් තාමත් කරනවා. මොනවද ඒ වගේ ක්‍රියාවන්? මොනවද ඒ වගේ ක්‍රියාවන්? හරි. මම බෝඩේ මකනවා. ලියන්න කියන කවුරු හරි? ලියන්නේ නැහැ නේ. හරි. අපිට එක මේ වගේ ප්‍රස්තාරකින් පෙන්න ගන්න පුළුවන්. පොඩි ටයිම් ලයින් එකකින් පෙන්න ගන්න පුළුවන් මේ වගේ. මෙන්න ප්‍රසන්ට් මේ වර්තමාන මොහොත. හරි. මෙහි පාස්ට් අතීතේ. මෙහි ෆියුචර් අනාගතේ. හරි. ඒතර අතීතේ පටන් ගත්ත ක්‍රියාව. හරි දැන් මේ 2021 කියලා ගමුකෝ මේ වර්තමාන මොහොත 2021 ඉන්නේ අපි. හිතන්න ඔයා 2000 කවදාද ඉංග්‍රීසි ඉගෙන ගන්න පටන් ගත්තේ? අපි ගමුකෝ 2011 කියලා. ඊට කලින් වෙන්නේ නැති. 2011 කියලා ගමුකෝ. 2011 ඉංග්‍රීසි ඉගෙන ගන්න පටන් ගත්තා. කාලයක් තිස්සේ ඉගෙන ගත්තා. තාමත් ඉගෙන ගන්නව නේද? මෙන්න අතීතේ පටන් ගත්තා. කාලයක් තිස්සේ ඉගෙන ගත්තා. ක්‍රියාව සිදු වුණා. තාමත් ඉගෙන ගන්නවා. තාම ක්‍රියාව නතර වෙලා නැහැ. අතීතේ පටන් ගත්ත ක්‍රියාව කාලයක් තිස්සේ ඉගෙන ගත්තා. තාමත් ඉගෙන ගන්නවා. හරි අතීතේ පටන් ගත්ත ක්‍රියාවක් තාමත් සිදු වෙනවා නම් අන්න ඒව තමයි විස්තර කරන්නේ. උදාහරණයක් ඉංග්‍රීසි ඉගෙන ගන්න එක. 2011 පටන් ගත්තා. කාලයක් තිස්සේ ඉගෙන ගත්තා. තාමත් නවත්තලා නැහැ. තාමත් ඉගෙන ගන්නවා. හරි. තව එකක් ගමු. තව උදාහරණයක් මෙහෙම හිතන්න. අම්මා අද උදේ ඉඳන් කුස්සිය උයනවා. තාමත් උයනවා. අම්මා අද උදේ කුස්සිය උයන්න පටන් ගත්තා. පැය ගාණක් කිව්වා. තාමත් උයනවා. හරි. කාලය මේ ગેප් එක දිග වෙන්නත් පුළුවන් කොට වෙන්නත් පුළුවන්. හරි. හරි. ඊයේ ඉඳන් තාමත් වහිනවා. ඊයේ වහින්න පටන් ගත්තා. පැය ගාණක් වැස්ස තාමත් වහිනවා. non stop වහිනවා. ඔය තියෙන්නේ වගේ උදාහරණ හරි. හරි. බලමු මේකේ උදාහරණ කිහිපයක් තියෙනවා. ඊට පස්සේ ස්ට්‍රක්චර් එකක් බලමු. කොහොම ස්ට්‍රක්චර් එක. එහෙනම් මේකේ විස්තර කරන්නේ අතීතයේ පටන් ගත් ක්‍රියාවක් තවමත් සිදුවෙමින් පවතිනවා නම් ඒ වගේ ක්‍රියාවන් තමයි විස්තර කරන්නේ. හරි. හරි. ඒතර මේකෙදී අපි පාවිච්චි කරන ස්ට්‍රක්චර් එක මොකද්ද? ආකෘතිය. ඇක්ටිව් වොයිස් නෙමෙයි සියල්ල. කර්තෘකාරකනේ. කර්තෘකාරක කියන්නේ කර්තෘ තමයි මුලින් ඉන්නේ වාක්‍යයේ. එහෙනම් මුලින්ම කර්තෘව දාන්න සබ්ජෙක්ට් එක. ඊට පස්සේ ක්‍රියාපදේ verb එක ඊට පස්සේ කර්මය ඔබ්ජෙක්ට් එක. කාලයෙන් කාලයට ක්‍රියාපදේ තමයි වෙනස් වෙන්නේ. හරි. මුලින්ම කර්තෘව දානවා. ක්‍රියාපදේ දාන්නේ කොහොමද මෙතෙන්දී? has හරි have හරි එක්ක been දාලා verb එකට ing දානවා. main verb එකට ing දාලා ඔබ්ජෙක්ට් එක දානවා. කර්මය දානවා. හරි මෙතන කර්තෘ මෙතන කර්මය මෙන්න ක්‍රියාපදේ. හරි බලමු තේරුම. has have කියන්නේ මොකද්ද? තියෙනවා. been කියන්නේ මොකද්ද? ඉඳලා කියන එක. ඉඳලා තිබිලා වෙලා කියන තේරුම් ගන්නත් පුළුවන්. ප්‍රධාන වශයෙන් ඉඳලා කියන එක. දැන් play කියන්නේ සෙල්ලම් කරනවා. playing කියන්නේ සෙල්ලම් කරමින්. ing කියන්නේ මෙතෙන්දී අල්නයන්. ක්‍රියාවක් කරමින්. ඔන්න තේරුම එනවා. කරමින් ඉඳලා තියෙනවා. කිසියම් ක්‍රියාවක් කරමින් ඉඳලා තියෙනවා. හරි. මේ සූත්‍රය පොඩ්ඩක් පැන්සලෙන් ඔතනම ලියා ගන්න. සූත්‍රය පොඩ්ඩක් පැන්සලෙන් ඔතනම ලියා ගන්න. සිංහල තේරුමත් එක්ක. වාක්‍ය හදන සූත්‍රය මේකයි. මේ සූත්‍රයට ආදේශ කරලා ඕන තරම් වාක්‍ය හදන්න පුළුවන්. හරි එතකොට මේක පාවිච්චි කරන්නේ අතීතයේ පටන් ගත් ක්‍රියාවක් තාමත් කරනවා නම්. අතීතයේ පටන් ගත්ත ක්‍රියාවක් තාමත් කරනවා නම් තමයි පාවිච්චි කරන්නේ. අතීතයේ පටන් ගත් ක්‍රියාවක් තවම සිදු කරමින් පවතිනවා නම් තමයි පාවිච්චි කරන්නේ. හරිද ඉක්මන් කරා?
හරිද? අපි උදාහරණයක් මතක් කරගමු. මම ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවා අවුරුදු 10ක් තිස්සේ. කොහොමද කියන්නේ? දැන් මමනේ කතරු සබ්ජෙක්ට් එක මම. එහෙනම් I එක දාන්නේ has the have ද කියන්නේ. I එක දාන්නේ has the have ද? කො ඊට පස්සේ I හරි has have දානවා. I එක දාන්නේ කො have. have. I එක දාන්නේ have. හරි have නෙමෙයි have. have කියන එක වැරදි ආ. I have. ඒ කියන්නේ මම තියෙනවා. ඉඳලා being එක කොහොමද දානවා? ඉඳලා තියෙනවා. මම ඉඳලා තියෙනවා. හරි. ඉගෙන ගන්නවා නම් learn. ඉගෙන ගනිමින් නම් learning. මම ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවා. එතකොට මේ ටික තමයි ක්‍රියාපදේ. මෙන්න කතරු මෙන්න ක්‍රියාව. මොනවද ඉගෙන ගන්නෙ? ඉංග්‍රීසි, English. මෙන්න ඔබ්ජෙක්ට් එක, කර්මය. SVO කතරු ක්‍රියාව කර්මය. අනුපිළිවෙල ඔකයි. මම ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවා ඉංග්‍රීසි අවුරුදු 10ක් තිස්සේ කියලා කොහොමද කියන්නේ? මතකද? කියන්න බලන්න මතකද? අවුරුදු 10ක් තිස්සේ. For 10 years. For 10 years. Very good. තිස්සේ කියන්නේ 4. අවුරුදු 10ක් නම් 10 years. අවුරුදු 10ක් තිස්සේ for 10 years. ඒ කියන්නේ කාල පරිච්ඡේදය නේද මේ? කාල පරිච්ඡේදය තමයි මේ. කොච්චර කාලයක් තිස්සේද ඉගෙන ගන්න. හරි මේකෙන් කියන්නේ දැන් මම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. හැබැයි කොච්චර කාලයක් තිස්සේද කියලාත් මට කියන්න ඕනේ. දැන් මම ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉන්නේ අවුරුදු 10ක් තිස්සේ. මම අවුරුදු 10ක් තිස්සේ ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවා. ඒ කියන්නේ අවුරුදු 10කට කලින් ඉංග්‍රීසි ඉගෙන ගන්න පටන් ගත්තා. 10ක් තිස්සේ ඉගෙන ගත්තා. තාමත් ඉගෙන ගන්නවා. තාම නතර කරලා නැහැ ක්‍රියාව. හරි. ඔයාට මේ පටන් ගත්ත මොහොත දෙන්න ඕන නම් for 10 years එනකොට දාන්න පුළුවන් තවත් ක්‍රමයක් තියෙනවා. කාටද මතක? 2011 සිට කියලා කොහොමද කියන්නේ? 2011 සිට. Since done. since දාන very good. හොඳයි. පාඩම් කරලා තියෙනවානේ. since සිට 2011 2011 සිට. හොඳට මතක තියාගන්න ක්‍රියාව පටන් ගත්ත මොහොත දෙනවා නම් දැන් මේ ක්‍රියාව පටන් ගත්තේ 2011 නේ. ක්‍රියාව පටන් ගත්ත මොහොත. ඒ මොහොත දෙනවා නම් since දානවා සිට කියන්න. මේ තියෙන ඩියුරේෂන් එකනේ කාල පරිච්ඡේදයනේ. අවුරුදු 10ක් කියන්නේ කාල පරිච්ඡේදය. කාල පරිච්ඡේදය දෙනවා නම් for දානවා. ඒක මතක තියාගන්න. කාල පරිච්ඡේදය නම් for පටන් ගත්ත මොහොත දෙනවා නම් since. හරි අපි for දාන්නේ ඩියුරේෂන් එකට කාල පරිච්ඡේදයට ඒක ලියා ගන්න. ඔතනම ලියා ගන්න. 아무තෙන් පාඩම් කරන්න දෙයක් නැහැ. ඒතකොට මෙතනම සමස්ත සටහන තියෙනවා. මේකට මම ලොකු සටහනක් දීලා තියෙනවා. ඒක මම දෙන්නම් ගෲප් එකට දාන්නම්. අපි අවුරුද්දේ මුලම කරලා තියෙන්නේ. උනාට මේකෙන් අල්ලගන්න පුළුවන් ඔක්කොම ටික. හරි. since දානවා ක්‍රියාව පටන් ගත්ත මොහොත දෙනවා. the time action started. ක්‍රියාව පටන් ගත්ත වෙලාව මොහොත දෙනවා නම් 6. 4 කියන්නේ 30. 4 කියන එකේ සිංහල තේරුම 30. since කියන්නේ සිට නැත්තම් ඉඳන් කියලා කියන්නේ සිට කියන එක නැත්තම් ඉඳන් 2011 ඉඳන්. since කියන්නේ සිට 4 කියන්නේ 30. 4 දාන්නේ කාල පරිච්ඡේදයක් නම් since දාන්නේ පටන් ගත්ත මොහොත දෙනවා නම්. හරිද? මේ සූත්‍රය මතක තියාගන්න. කතෘ has have එක been දැම්මා verb එකට ing දැම්මා. ඒතර ක්‍රියාපදේ සම්පූර්ණයි. ඊට පස්සේ ඔබ්ජෙක්ට් එක දානවා. පැහැදිලිද? හරි. දැන් ඔයාලා ඇක්ටිවිටි පොත පටන් ගන්න. take your activity book. චුට්ටක් ඇක්ටිවිටි පොත ගන්න. පොඩ්ඩකට ඇක්ටිවිටි පොත ගන්න. හරි. මම වාක්‍ය 4ක් වගේ දෙනවා මේ ටෙන්ස් එකෙන්. සිංහලෙන් මම කියන ඉංග්‍රීසි වලින් ඔයගොල්ලෝ ලියන්න කෙලින්ම. හරි. අපි පැය දෙකක් තිස්සේ
අපි පැය දෙකක් තිස්සේ ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉඳලා තියෙනවා. හරි ඉංග්‍රීසි වලින් ලියන්න බලන්න. අපි ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉඳලා තියෙනවා පැය දෙකක් තිස්සේ. මම බෝඩ් එකේ දානවා විනාඩියක්. මට කලින් පුළුවන් try කරන්න. අපි ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉඳලා තියෙනවා පැය දෙකක් තිස්සේ. ඒ කියන්නේ අපි දැන් ක්‍රිකට් සෙල්ලම් කරනවා. මේක පටන් ගත්තේ පැය දෙකකට කලින්. අපි පැය දෙකකට කලින් ක්‍රිකට් සෙල්ලම් කරන්න පටන් ගත්තා. තාමත් සෙල්ලම් කරනවා. කොහොමද කියන්නේ? පුළුවන්ද කියන්නේ කාට හරි? අපි පැය දෙකක් තිස්සේ ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉඳලා තියෙනවා. We have been playing cricket for 2 hours. Very good. Excellent. අපි නම් we කතෘ හරි. අපි එක දාන්නේ has the have the have බහුවචන නිසා. ඒක වචන has බහුවචන නම් have. I එක කොහොමත් have. අපි තියනවා ඉඳලා කියන්නේ been සෙල්ලම් කරමින් කියන්නේ playing. හරි මේ කියන්නේ සෙල්ලම් කරමින් ඉඳලා තියෙනවා. ගොඩක් වැදගත් මේක. හරි අනිවාර්යෙන් පේපර්ස් වල ප්‍රශ්න එනවා. ලකුණු 10ක් වගේ ගන්න පුළුවන්. ටර්ම් ටෙස්ට් වල. අපි සෙල්ලම් කරමින් ඉඳලා තියෙනවා මොනවද? ක්‍රිකට්. for 2 hours පැය දෙකක් තිස්සේ. 4 කියන්නේ 30. තියාගන්න. ඔයාලා ටයිම් එකක් දෙන්න ඕන නම්. එකේ ඉන්න සෙල්ලම් කරගෙන ඉඳලා තියෙනවා. since 1 o'clock. since 1 pm. එකේ සිට එහෙමනම්. ඔන්න කියනවා since 1 pm. එහෙනම් එකේ සිට. පස්වරු එකේ සිට තාමත් සෙල්ලම් කරනවා non stop. එතකොට මෙතනින් එහාට මේ ක්‍රම දෙකම හරි. ක්‍රම දෙකෙන් එකක් යන්න පුළුවන්. පැහැදිලිද? tenses ගොඩක් වැදගත්. මේක තමයි ඉංග්‍රීසි වල අත්විවරම ෆවුන්ඩේෂන් එක. බේසික් එක මේක. හරි. next one. මගේ අම්මා රසවත් ආහාරයක් උයමින් ඉඳලා තියෙනවා. නැත්නම් පිළියෙල කරමින් ඉඳලා ප්‍රිපෙයාර් දාන්න. මගේ අම්මා රසවත් ආහාරයක් පිළියෙල කරමින් ඉඳලා තියෙනවා විනාඩි 20ක් තිස්සේ. මගේ අම්මා විනාඩි 20ක් තිස්සේ රසවත් ආහාරයක් පිළියෙල කරමින් ඉඳලා තියෙනවා. ඒ කියන්නේ දැන් අම්මා රසවත් ආහාරයක් හදන ගමන් ඉන්නේ. සුවඳ එනවා. කොච්චර වෙලා තිස්සේද හදන්නේ? විනාඩි 20ක් තිස්සේ. ඒ කියන්නේ මේකෙන් කතා කරන්නේ මේ present continuous වගේම තමයි. දැන් මේ මොහොතේ වෙන ක්‍රියාවක්. මේ මොහොතේ කර කර ඉන්න ක්‍රියාවක්. හැබැයි අර present continuous එකෙන් වෙනස් වෙන්නේ කාල පරිච්ඡේදයක් අමතරව දෙනවා. කොච්චර වෙලාවක් තිස්සේද කියන්නේ කොච්චර කාලයක් තිස්සේද කරන්න කියලා කියනවා. හරි අතීතයේ ක්‍රියාව පටන් ගත්තා තාමත් කරනවා. හරි කොහොමද කියන්නේ? මගේ අම්මා රසවත් ආහාරයක් පිළියෙල කරමින් ඉඳලා තියෙනවා විනාඩි 20ක් තිස්සේ. My mother have been preparing a food for 20. Very good. මගේ අම්මා නම් my mother. මම කියලා දාන්න පුළුවන් spoken නම්. අම්මා ඒක වචනනේ එහෙනම් has. ඊට පස්සේ been එක ඒ කියන්නේ ඉඳලා තියෙනවා පිළියෙල කරනවා කියන්නේ prepare නේ. පිළියෙල කරමින් නම් preparing. මොකද්ද? රසවත් ආහාරයක්. රසවත් කියන්නේ delicious දාන්න නැත්නම් tasty දාන්න පුළුවන්. delicious රසවත්. ආහාරයක් නම් food. ආහාර වේලක් නම් meal දාන්නත් පුළුවන්. කොච්චර වෙලාවක් තිස්සේද? කොච්චර කාලයක් තිස්සේද? for 20 minutes. විනාඩි 20ක් තිස්සේ. ක්ලියර්? මේ පෙළී පේනව නේද? යටම පෙළී පේනවද? යටම පෙළී පේනවද ඔයගලන්ට? Yes. Yes, very good. Thank you. හරි. ඒතර මගේ අම්මා පිළියෙල කරමින් ඉඳලා තියෙනවා. preparing කියන්නේ පිළියෙල කරමින් ඉඳලා තියෙනවා. ඒක තමයි ක්‍රියාපදේ. මගේ අම්මා පිළියෙල කරමින් ඉඳලා තියෙනවා මොකද්ද? රසවත් ආහාරයක් තමයි object එක. හරි. විනාඩි 20ක් තිස්සේ. හරි ඊළඟ එක.
ඒගොල්ලෝ අවුවේ වැඩ කරමින් ඉඳලා තියෙනවා. ඒගොල්ලෝ අවුවේ වැඩ කරමින් ඉඳලා තියෙනවා අද උදේ සිට. ඒගොල්ලෝ අද උදේ ඉඳන් අවුවේ වැඩ කරමින් ඉඳලා තියෙනවා. කොහොමද කියන්නේ? ඒගොල්ලෝ කියන්නේ ඔවුන් කියන එක. they කියන බලන්න. ඔවුන් අවුවේ වැඩ කරමින් ඉඳලා තියෙනවා අද උදේ සිට. හරි කොහොමද කියන්නේ? අවුවේ කියලා කියන්නේ දන්නේ නැද්ද? අවුවේ කියන්නේ in the sun. In the sun කියන්නේ අවුවේ. ඉරේ කියන්නේ in the sun, අවුවේ කියන්නේ in the sun. පුළාද කියන්නේ? ඔවුන් අවුවේ වැඩ කරමින් ඉඳලා තියෙනවා අද උදේ සිට. උදාන් පුළාද? සඳිල්? Can you? ඔවුන් නම් they බහුවචන නිසා have. හරි. They have been working. Has been හරි have been හරි දානවා. ඉඳලා තියෙනවා. වැඩ කරනවා නම් work, වැඩ කරමින් නම් working. ඒ කියන්නේ වැඩ කරමින් ඉඳලා තියෙනවා. හරි ඔවුන් වැඩ කරමින් ඉඳලා තියෙනවා අවුවේ. මෙතන ඔවුන් තමයි කර්තෘ, have been තමයි verb එක, object එකක් නෑ මේකට. කර්මයක් නෑ. අවුවේ කියන්නේ in the sun. In the sun කියන්නේ අවුවේ. අද උදේ සිට. සිට නම් since. අද උදේ කියලා කොහොමද කියන්නේ? This morning. This morning කියන්නේ අද උදේ. හරි since this morning. හරි last one අන්තිම එක. ඊයේ රෑ ඉඳන් තාමත් හයියෙන් වහිනවා. ඊයේ රෑ ඉඳන් වහිමින් තිබිලා තියෙනවා. ඊයේ රෑ සිට වහිමින් තිබිලා තියෙනවා. කොහොමද කියන්නේ? ඒ කියන්නේ දැනුත් වහිනවා. මට කියනවනේ ඊයේ රෑ වහින්න පටන් ගත්තා තාමත් වහිනවා. ඒතර ඊයේ රෑ ක්‍රියාව පටන් ගත්තා. තාමත් ක්‍රියාව non stop වෙනවා. තාමත් ක්‍රියාව වෙනවා. ඊයේ රෑ සිට වහිමින් තිබිලා තියෙනවා. කොහොමද කියන්නේ? හයියෙන් වහිමින් තිබිලා තියෙනවා. ඊයේ රෑ සිට හයියෙන් වහිමින් තිබිලා තියෙනවා. පුළාද කියන්නේ? මතක නැද්ද? වැස්ස සම්බන්ධ වාක්‍ය මොකෙන්ද පටන් ගන්න? it වලින්. It has been raining since last night. Very good. It has been raining since last night. හයියෙන් නම් heavily. heavily. හරි. හොඳයි. very good. එතකොට වැස්ස සම්බන්ධ වාක්‍ය වලට කර්තෘ කෙනෙක් නැහැනේ. වහිනවා කියන ක්‍රියාව කරන්නේ කවුද? අපි දන්නේ නැහැ. කර්තෘ කෙනෙක් අපි දන්නේ නැහැ. එහෙම දන්නේ නැත්නම් කර්තෘව අපි it දානවා. කර්තෘ කෙනෙක් වාක්‍යයක නැත්නම් දන්නේ නැත්නම් හෝ නැත්නම් it දානවා. හැබැයි යාට සිංහල තේරුම මෙතෙන්දි නැහැ. මේ ඌ වහිනවත් ඒක වහිනවවත් නෙමෙයි. it කියන එකට මෙතන ඒක හෝ ඌ කියන තේරුම මෙතෙන්දි නැහැ. සිංහල තේරුමක් නැහැ. හරි. it කියන එක ඒක වචන නිසා has ගන්නෙ. has කියන්නේ තියෙනවා. been කියන්නේ මෙතන තිබිලා. වහිනවා නම් rain, වහිමින් නම් raining. වහිමින් තිබිලා තියෙනවා. It has been raining. සිට නම් since. ඊයේ රෑ නම් last night. හරි. මට කියන්න බැරි වුණා හයියෙන් කියලා. හයියෙන් කියලා කොහොමද කියන්නේ? heavily දාන්නත් පුළුවන්. තව ලස්සන වචනයක්. Cats and dogs. Cats and dogs කියන්නේ හයියෙන් කියන එක. මට heavily දාන්නත් පුළුවන්. ඌසොයි බල්ලෝ නෙමෙයි හයියෙන් කියන එක. It has been raining cats and dogs. ඒ කියන්නේ හයියෙන් since සිට ඊයේ රෑ නම් last night. ඊයේ රෑ සිට හයියෙන් වහිමින් තිබිලා තියෙනවා. ඒ කියන්නේ ඊයේ රෑ වැස්ස පටන් ගත්තා. තාමත් වහිනවා. කරන heavily දාන්න පුළුවන් හයියෙන් කියන්න.
හැවිලා යන පුළුවන්. අලුත් වචන ඉගෙන ගන්න idioms cats and dogs කියන්නේ හයියේ. හරිද? හරි. එහෙනම් මේ සමස්ත ක්‍රියාවන් ඔක්කොම අතීතයේ ක්‍රියාව පටන් ගත්තා. තාමත් ක්‍රියාව වෙනවා. හරි. පොතේ ඉන්න දැන් පිටුව 70 පෙරලා ගන්න. Turn to page number 70. හරිද? හරි. Read these sentences. කියවන්න මෙම වාක්‍ය. First one. We have been traveling. Traveling කියන්නේ මොකද්ද? ගමන් කරමින් නැත්නම් සංචාරය කරමින්. Have been කියන්නේ ඉඳලා තියෙනවා. අපි ගමන් කරමින් ඉඳලා තියෙනවා together. එකට. අපි එකට ගමන් කරමින් ඉඳලා තියෙනවා. අතීතයේ ගමන් කරන්න පටන් ගත්තා. දැන් කොහෙද ට්‍රිප් එකක් යනවා කියලා. අතීතයේ ගමන් කරන්න පටන් ගත්තා. තාමත් ගමන් කරනවා. හරි. Until now මේ මොහොත දක්වා. Until කියන්නේ තුරු කියන එක. now කියන්නේ දැන්. දැන් වන තුරු. මේ මොහොත වන තුරු. හරි. මේ මොහොත වන තුරු අපි එකට ගමන් කරමින් ඉඳලා තියෙනවා. Until කියන්නේ තුරු. now කියන්නේ මේ මොහොත. දැන් වන තුරු. හරි. අතීතයේ ගමන් කරන්න පටන් ගත්තා. තාමත් එකට ගමන් කරනවා. Next one. The whole kingdom. සමස්ත රාජධානිය. whole සමස්ත මුළු kingdom රාජධානිය. මුළු රාජධානියම රාජධානිය ඒක වචනනේ. ඒක නිසා has. රාජධානිය කියන යුනිට් එකම එකක් ලෙස අරන් තියෙනවා. ඒ නිසා ඒක වචන කියලා අරන් has තියෙනවා been ඉඳලා waiting බලාගෙන ඉඳලා තියෙනවා. For your return. for කියන්නේ සඳහා your ඔයාගේ return නැවත පැමිණීම. ඔයාගේ නැවත පැමිණීම සඳහා මුළු රාජධානියම බලන් ඉඳලා තියෙනවා. අතීතේ බලන් ඉන්න පටන් ගත්තා. හරි තාමත් බලන් ඉන්නවා. හරි හිතලා කිසියම් කුමාරයෙක් පිට රටේ ඉන්නවා. ඒ කුමාරයා එනකම් රටේ මිනිස්සු රාජධානී මිනිස්සු බලන් ඉන්නවා. තාමත් බලන් ඉන්නවා. හරි next one. I have been trying. මම උත්සාහ කරමින් ඉඳලා තියෙනවා. මම try කර ඉඳලා තියෙනවා. අතීතේ try කරන්න පටන් ගත්තා තාමත් try කරනවා. මම උත්සාහ කරමින් ඉඳලා තියෙනවා to find a teacher. ගුරුවරයෙක්ව හොයාගන්නට. to find සොයාගන්නට. මතක තියාගන්න දෙවෙනි ක්‍රියාව දාන්නේ හැමතිස්සෙම to එකත් එක්ක infinitive present tense එකේ verb එක. කිසියම් වාක්‍යයක පළවෙනි ක්‍රියාව අරන් තියෙනවානේ have been trying කියලා. ඒක පළවෙනි ක්‍රියාවනේ. දෙවෙනි ක්‍රියාව find නේ. දෙවෙනි ක්‍රියාව දාන්නේ සාමාන්‍යයෙන් බොහෝ විට to එකත් එක්ක present tense එකේ verb එක infinitive. හරි. මම උත්සාහ කරමින් ඉඳලා තියෙනවා to find සොයාගන්නට a teacher ගුරුවරයෙක්ව for my son මගේ පුතා සඳහා. අතීතේ හොයන්න පටන් ගත්තා තාමත් හොයනවා. Next one. I have been waiting. මම බලාගෙන ඉඳලා තියෙනවා. Such a long time. මතකද? Such කියන එක මම spoken English එකේ ගිසති කියලා දුන්නා. Such a long time. A long time කියන්නේ දීර්ඝ කාලයක්. Such a long time කියන්නේ දීර්ඝ කාලයක්. දීර්ඝ කාලය කියන එක highlight කරනවා. එච්චරටම දීර්ඝ කාලයක්. මම එච්චරටම දීර්ඝ කාලයක් බලන් ඉඳලා තියෙනවා. හරි. හැබැයි මතක තියාගන්න මේක අර හරිම වෙන්න නම් හොඳම grammar books වල විස්තර කරන අනිවාර්යෙන් for හා since දාන්නම ඕන කියලා. for since මේකටම ආවේනිකයි. for since දාන්න ඕන හරිම grammar ගත්තොත්. මේක හරිනම් for such a long time කියලා වань වඩා හොඳයි. for such a long time. හරි. ඒ කියන්නේ දීර්ඝ කාලයක් තිස්සේ. ඊට පස්සේ බලන්න. These sentences are written. මේ වාක්‍ය ලියනු ලබනවා passive voice. මේ වාක්‍ය ලියනු ලබනවා in the present perfect continuous tense. හරි. present perfect continuous tense එකේ. හරි. ඒ කියන්නේ වර්තමාන කෙරමින් පවතින කාලය තමයි තේරුම. සරලව කියනවා අතීතයේ ක්‍රියාව පටන් ගත්තා තාමත් කරනවා. The present perfect continuous tense is used. මේ tense එක පාවිච්චි කරනවා. ඔන්න මොකටද පාවිච්චි කරන්නේ? for an action ක්‍රියාවක් සඳහා. ඔන්න ඊටමත් වැදගත්. ඔය ටික ඉරිගහ ගන්න. for an action ක්‍රියාවක් සඳහා මොන ක්‍රියාවක්ද? which began in the past. අතීතයේ පටන් ගත්තු ක්‍රියාවක්. began කියන්නේ පටන් ගත්තා. අතීතයේ පටන් ගත්තු ක්‍රියාවක්. and සහ is still continuing. තාමත් continue වෙමින් තියෙනවා. තාමත් සිදු වෙමින් පවතිනවා. continuing කියන්නේ සිදු වෙමින්. is කියන්නේ පවතිනවා, තියෙනවා, සිදු වෙමින් තියෙනවා. still කියන්නේ තාමත් සිදු වෙමින් තියෙනවා. අතීතයේ ක්‍රියාව පටන් ගත්තා තාමත් සිදු වෙමින් තියෙන එකක් තමයි විස්තර කරන්නේ.
හැබැයි ඊටමත් කලාතුරකින් මේ වගේ අවස්ථාත් විස්තර කරනවා. අරක ප්‍රධාන භාවිතය. මේක ඉතින් භාවිතා වෙන්නෙම නෑ වගේ තමයි. ඊටමත් කලාතුරකින් විස්තර කරනවා. ඕ කියන්නේ හෝ has only just finished. අර අතීතේ පටන් ගත්ත ක්‍රියාව එක්ක තාමත් වෙනවා. එක්ක මේ දැන් ඉවර වුණා. අතීතේ ක්‍රියාව පටන් ගත්ත කාලයක් කළා. එක්ක මේ දැන් ක්‍රියාව ඉවර වුණා. එහෙමත් පාවිච්චි කරන අවස්ථාවක් තියෙනවා. හැබැයි ඊටමත් සීමිතයි. 101ක් වගේ තමයි මේ අවස්ථාව තියෙන්නේ. 99ක් තියෙන්නේ. තාමත් ක්‍රියාව non stop වෙනවා. තාමත් ක්‍රියාව වෙන අවස්ථාව තමයි 99ක් තියෙන්නේ. හරි. සූත්‍රය දීලා තියෙනවා has have එක been දාලා present participle කියන්නේ ing form එක. මෙතන present participle verb එකට ing දාන අවස්ථාව. හරි. එතකොට මේක රූප සරණිකුත් විස්තර කරලා තියෙනවා. ක්‍රියාව අතීතේ පටන් ගත්ත past අතීතේ පටන් ගත්ත කාලයක් කළා present වර්තමානයේත් මේක සිදුවෙමින් පවතිනවා. ඒගොල්ලෝ අපේක්ෂා කරනවා අනාගතයේදී ඉවර වෙවි කියලා. හරි. අර එන්නේ මේක පහළට යන්නේ මොකද? අර ප්‍රස්තාරය. අර ක්‍රියාව වෙනකොට කරන් තියෙන ප්‍රමාණය අඩු වෙනවනේ ඒකයි පෙන්නලා තියෙන්නේ. හරි ක්‍රියාව කරනකොට නැවත කරන් තියෙන ප්‍රමාණය එන්නේ අඩු වෙනවනේ ඒකයි අඩු වෙලා තියෙන්නේ. හරි අතීතේ පටන් ගත්තා. කාලයක් කළා මේ වර්තමාන මොහොතේ කෙරමින් පවතිනවා. අනාගතයේ එක්තරා මොහොතකදී ක්‍රියාව අවසන් වේවි. හරි. More examples තවත් උදාහරණ දීලා තියෙනවා. He has been painting the room. ඔහු කාමරේ පේන්ට් කර කර ඉඳලා තියෙනවා. හරි අතීතේ පේන්ට් කරන්න පටන් ගත්තා තාමත් පේන්ට් කරනවා. එහෙම නැත්නම් I have been painting the room. මම කාමරේ පේන්ට් කර කර ඉඳලා තියෙනවා. Next one. She has not been feeling well. ඒ තේරුම මොකද්ද? තේරුම? ඔයාලගේ තත්ත්වේ හොඳයි. ඔව් බලමු අපි. feel well කියන්නේ සනීපයක් දැනෙනවානේ. feel well කියන්නේ සනීපයක් දැනෙනවා. well කියන්නේ හොඳයි, හොඳ බවක් දැනෙනවා. well කියන්නේ හොඳ කියන එකනේ සනීපයක්, හොඳ බවක්. feeling කියන්නේ දැනෙමින්. හරි. සනීපයක් දැනෙමින් තිබිලා තියෙනවා. not එක මෙතෙන්ට දැම්මහම විරුද්ධ පදේ හැදෙනවා අසනීපයක්. නෑ කියන්නේ සනීප නෑ. මේ සනීප නෑ. එහෙනම් සනීප නැති බවක් දැනෙමින් ඉඳලා තියෙනවා. feeling කියන්නේ දැනෙමින්. being කියන්නේ ඉඳලා has කියන්නේ තියෙනවා. ඇයට අසනීප ගතියක් not well සනීප නැහැ අසනීප ගතියක්. ඇයට අසනීප ගතියක් දැනෙමින් තිබිලා තියෙනවා. කාලයක් තිස්සේ. කාලයක් තිස්සේ එයාට අසනීපයි. දැනුත් අසනීපයි. හැබැයි සතියක් විතර තිස්සේ. කිසියම් කාලයක් තිස්සේ අසනීපයි. හරි. අර has not කෙටි කළාම hasn't කියලා ගන්න පුළුවන්. ඊළඟ එක they have not been playing chess. අයගොල්ලෝ කාලයක් තිස්සේ chess සෙල්ලම් කරමින් ඉඳලා නැහැ. හරි කාලෙකින් chess සෙල්ලම් කරලා නැහැ කියලා තමයි මේ කියන්නේ. have not කෙටි කළා haven't කියලා යන්නත් පුළුවන්. ඊළඟ එක. ඔන්න ප්‍රශ්නේ හදලා තියෙනවා. ප්‍රශ්නේ හැදෙන්නේ මෙහෙමයි. They have been living here for a long time තමයි ඔරිජිනල් වාක්‍යය. They have been living here for a long time. For කියන්නේ තිස්සේ a long time කියන්නේ දීර්ඝ කාලයක්. දිගු කාලයක් තිස්සේ. They have been living. ඔවුන් ජීවත් වෙමින් ඉඳලා තියෙනවා. have been කියන්නේ ඉඳලා තියෙනවා කියන එකනේ. ඔවුන් ජීවත් වෙමින් ඉඳලා තියෙනවා. හරි. ඔවුන් ජීවත් වෙමින් ඉඳලා තියෙනවා here මෙහි for a long time දීර්ඝ කාලයක් තිස්සේ. හිතන්න ඔයගොල්ලෝ පිළියන්දලේ ඉන්නවා. ඔයගොල්ලෝ දැනුත් පිළියන්දලේ ඉන්නවනේ. හැබැයි ඔයගොල්ලෝ කාලයක් තිස්සේ පිළියන්දලේ ඉන්නේ. අවුරුදු ගාණක් තිස්සේ. ඒකයි මේ කියන්නේ. ඒ වගේ වුණොත් මෙහි ජීවත් වෙමින් ඉඳලා තියෙනවා කාලයක් තිස්සේ. දිගු කාලයක් තිස්සේ. for කියන්නේ තිස්සේ a long time දිගු කාලයක් තිස්සේ. හරි. ඒතර මේක ප්‍රශ්නයක් බවට පත් කරන්න නම් have එක ඉස්සරහට ගන්න. එතකොට මේ දෙක මාරු කළාම have මුලට එනවා they මැදට යනවා. Have they been living here for a long time කියුවා මේක ප්‍රශ්නයක්. ඔවුන් දිගු කාලයක් තිස්සේ මෙහි ජීවත් වෙමින් ඉඳලා තියෙනවාද ප්‍රශ්නයක්.
හරි ඔන්න එහෙම ප්‍රශ්නේ හැදුවා. මේ ප්‍රශ්න තමයි ඔය තියෙන්නේ. Have they been living here for a long time? ඔවුන් දිගු කාලයක් තිස්සේ මෙහි ජීවත් වෙමින් ඉඳලා තියෙනවා නෙමෙයි තියෙනවාද? හරි. එහෙම නැත්නම් has he? have they වෙනකොට has he. ඔහු දාලා ගන්නත් පුළුවන්. ඔහු නම් has නේ. එතන he දැම්මොත් has දෙනවා have එක. ඊළඟ එක. It has been raining කියන්නේ වහිමින් තිබිලා තියෙනවා. හරි it has been raining කියන්නේ වහිමින් තිබිලා තියෙනවා. ඉතින් මම ගන්න උදාහරණයක්. වහිමින් තිබිලා තියෙනවාද අහන්න has එක ඉස්සරහට ගන්න. ඒ දෙක මාරු කරනවා. it has එක මාරු කරලා දෙපැත්ත මාරු කරනවා. helping verb එක මුලට ආවොත් has එක ඉස්සරහට ආවොත් එක ප්‍රශ්නයක්. මේ වහිමින් තිබිලා තියෙනවාද? හරි. been කියන්නේ තිබිලා has එක මුලට ආවොත් තියෙනවාද? raining කියන්නේ වහිමින්. it එකට තේරුමක් නැහැ. වහිමින් තිබිලා තියෙනවාද? වහිමින් තිබිලා නැද්ද? not එකක් දාන්න. has it not එක දාන්නේ මෙතෙන්ට. has it not been raining කියන්නේ වහිමින් තිබිලා නැද්ද? ඒක තමයි තියෙන්නේ. has not කැටි කරලා hasn't කියලා යන්නත් පුළුවන්. hasn't it been raining කියලා යන්නත් පුළුවන්. ක්‍රම දෙකම හරි. හරි ඊළඟ එක. haven't they been studying? ඔවුන් අධ්‍යයනය කරමින් ඉඳලා නැද්ද? ඒක හැදෙන්නේ මෙහෙමයි. ඔරිජිනල් වාක්‍ය they have been studying. දැන් ඔයගොල්ලෝ මේ දවස්වල මොකද කරන්නේ? we have been studying නේ අපි කාලයක් තිස්සේ ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවා. ඒතර මම කියනවා they have been studying කියලා. ඒගොල්ලෝ ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවා. ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවාද කියන්නේ have එක ඉස්සරහට ගන්න. මේක සිම්පල් වෙනවා. have they been studying? ඔවුන් ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවාද ප්‍රශ්නයක්. ඉගෙන ගනිමින් ඉඳලා නැද්ද? මේක haven't කළා නම් හරි. haven't they been studying? එහෙම නැත්නම් have they not been studying කියලා යන්නත් පුළුවන්. ක්‍රම දෙකම හරි. හරි. ඒ කියන්නේ ඔවුන් ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවාද නෙමෙයි ඉඳලා නැද්ද? හරි. activity 6 එකට එන්න. පිටුව 71 activity 6. පිටුව 71 activity 6. හරි. ඒකට අග්ගල කරන්න. පිටුව 71 activity 6. පිටුව 71 activity 6 අච්චුපතෙන් අග්ගල කරන්න. clear na tulisan na? Sunil finished. අර මගරිච්ච විනාඩි 10ට වගේ වැඩිපුර කරනවා. විනාඩි 10ක් මග ඇරුණානේ මගදී. ටෙන්සස් හරියම වැදගත් හරි. ඔයගොල්ලෝ බස්නරි පළාත් පේපර්ස් කරන්න පළවෙනි වාරයේ දෙවෙනි වාරයේ ගෙදර ඉන්නකොට තනියම කරන්න. එතකොට අපි ඩිස්කස් කරද්දී තියෙන්නේ හරි වැරදි දාගන්න විතරයි. ඉක්මන් කරන්න. ඉවර නම් තෝසන්න. Sandil, Udan, Sanitma, Sudhir finished.
Anupama, Ehansa finished. Anita Ekman kara. බලමු. හරි බලමු. Activity 6 පිටුව 71. Complete the blanks. පිස්තම් පුරවන්න. පිස්තම් සම්පූර්ණ කරන්න using පාවිච්චි කරමින් present perfect continuous tense. Example A දීලා තියෙනවා. හරි A සහ B අතර dialogues තමයි මේ තියෙන්නේ. I saw your family. මම දැක්කා. I saw මම දැක්කා your family. ඔයාගේ පවුලේ කට්ටියව at the park. park එකේදී ස්ථානයක්නේ. එහෙනම් at the park. The other day අනිත් දවසේ. හරි. එතකොට B කියනවා මම අනිත් දවසේ ඔයාගේ පවුලේ කට්ටියව පාක් එකේදී දැක්කලු. එතකොට B කියනවා yes. ඔව්. ඔව්. එයා පිළිගන්නවා. We have been going there. අන්න. We have been අපි ඉඳලා තියෙනවා. have been කියන්නේ ඉඳලා තියෙනවා. අපි ඉඳලා තියෙනවා going there. එහෙ යමින්. there කියන්නේ එහෙ, going කියන්නේ යමින්. කියන්නේ අපි පාක් එකට යමින් ඉඳලා තියෙනවා. since last month. ගිය මාසේ සිට. ගිය මාසේ ඉඳන් තාමත් පාක් එකට යනවා. හරි දැන් යන්න බෑනේ. ඊයත් පොලිසියෙන් අල්ලනවා. හරි ඊට පස්සේ බලන්න A your clothes are all wet. your clothes ඔයාගේ ඇඳුම් are wet කියන්නේ මොකද? තෙත වෙනවා. wet කියන්නේ තෙත, are කියන්නේ වෙනවා. are all wet සම්පූර්ණයෙන්ම තෙත වෙනවා. ඔයාගේ ඇඳුම් සම්පූර්ණයෙන්ම තෙත වෙනවා. ඇයි ඒ? I මොකද උත්තරේ? කියන්න බෑ උත්තරේ? Have been watering the plants. Very good. I have been watering the plants. මම පැලවලට වතුර දමමින් ඉඳලා තියෙනවා. I have been watering. වතුර දමමින් ඉඳලා තියෙනවා. ඊළඟට බලන්න. හරිනේ එහෙනම් අතීතයේ වතුර දාන්න පටන් ගත්තා තාමත් වතුර දානවා. එක්ක මේ දැන් වතුර දාන එක නැවැත්තුවා. ඊට පස්සේ පාරමී. පාරමී මොකද උත්තරේ? මේ ටෙන්ස් එකට දාන්න තියෙන සූත්‍රයකට ආදේශ කරන්න තියෙන්නේ නේ. has been studied. හැබැයි තේරුම ඔළුවට ගන්න. පාරමී එක වචනෙන් නම් has ගන්නෙ. පාරමී ඉගෙන ගනිමින් අධ්‍යයනය කරමින් ඉඳලා තියෙනවා all day මුළු දවසේම ඔයගොල්ලෝ වගේ. හරි මුළු දවසේම අධ්‍යයනය කරමින් ඉඳලා තියෙනවා. හරි අතීතේ උදේ පාන්දර පටන් ගත්තා තාමත් ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවා. She should take a break now. should take ගත යුතුයි. ඇය ගත යුතුයි a break විරාමයක් now then. ඇය දැන් විරාමයක් ගත යුතුයි. එහෙනම් උදේ ඉඳන් තාමත් ඉගෙන ගන්නවා. එකයි එකකින් අදහස් වෙන්නේ. A ඊළඟ එක your eyes are red. ඔයාගේ ඇස් රතු පාට වෙනවා. ආ කියන්නේ වෙනවා red රතු පාට වෙනවා. ඔයාගේ ඇස් රතු පාට වෙනවා. have you අන්න ප්‍රශ්නයක්. මොකද උත්තරේ? have you උත්තරේ මොකද උත්තරේ? ප්‍රශ්නයක් නම් හරි. ඔයා අඬමින් ඉඳලා තියනවා කියලා ඔරිජිනල් වාක්‍ය කොහොමද කියන්නේ? පොසිටිව් වාක්‍ය you have been crying. you එක have එක දාන්නේ කොහොමද? හරි you have been crying. ඔයා අඬමින් ඉඳලා තියෙනවා. හරි. ප්‍රශ්නේ බවට පත් ගන්න have එක ඉස්සරහට ගන්න. එහෙනම් have you been crying? ඒක නෙවෙයි තියෙන්නේ. අඬමින් ඉඳලා තියෙනවා. you have been crying එකේ have එක ඉස්සරහට ගත්තාම have you been crying question එක. have එක මුල තියෙන නිසා දාන්න අවශ්‍ය නැහැ. been crying දැම්ම නම් උත්තරේ හරි. ඔයා අඬමින් ඉඳලා තියෙනවාද? හරි ප්‍රැක්ටිස් කරද්දී නිකම් එනවා උත්තරේ. හරි. ඒතර මේ කොටස තියෙනවානේ have තියෙනවා, been තියෙනවා, verb එකට ing දාලා තියෙනවා. එහෙනම් ක්‍රියාපදේ සම්පූර්ණයි. මේ ටෙන්ස් එකට දාලා. හරි. ඔයා අඬමින් ඉඳලා තියෙනවාද? ඇස් රතු පාටයිනේ. එතකොට B කියනවා no නැහැ. එයා උත්තර දෙනවා I මොකද උත්තරේ? I Have been peeling. yeah I have been peeling onions. මම ලුණු සුද්ධ කරමින් ඉඳලා තියෙනවා.
peel කියන්නේ පොතු ඉවත් කරනවා, ලෙලි ගහනවා, සුද්ධ කරනවා. Have been peeling. මම ලුණු සුද්ධ කරමින් ඉඳලා තියෙනවා. Onions ලුණු. The children ළමයි මොකද උත්තරේ? Have been dancing. Have been dancing. Dancing කියලා කියන ඇමරිකන් ඉංග්‍රීසි වල dancing. හරි. ළමයි නටමින් ඉඳලා තියෙනවා. The children have been dancing. ළමයි නටමින් ඉඳලා තියෙනවා. For කියන්නේ 30. ඒ කියන්නේ දැන් ළමයි නටනවා. කොච්චර වෙලා තිස්සේ නටන්නේ? For a while. ඒ කියන්නේ ටික වෙලාවක් තිස්සේ. A while කියන්නේ ටික වෙලාවක්. Now දැන් මේ මොහොත වෙද්දි ළමයි ටික වෙලාවක් තිස්සේ නටමින් ඉඳලා තියෙනවා. They look tired. ඒගොල්ලන්ට මහන්සි වගේ පේන්න තියෙනවා. Look කියන්නේ පේන්න තියෙනවා. Tired මහන්සි. ඒගොල්ලන්ට මහන්සි වගේ පේන්න තියෙනවා. හරි. එහෙනම් අතීතේ නටන්න පටන් ගත්තා තාමත් නටනවා. ඊළඟ එක Madhu has put on some weight. හරි. ඒ කියන්නේ has put on some weight කියන්නේ ටිකක් මහත් වෙලා තියෙනවා. has කියන්නේ තියෙනවා put on some weight කියන්නේ put on කියන්නේ දාගෙන some weight බර ටිකක් දාගෙන. එයා බර ටිකක් අලුතින් දාගෙන. ඒ කියන්නේ එයා ටිකක් මහත් වෙලා තියෙනවා. Yes, oh, she මොකද උත්තරේ? Have been not exercising. Has not been exercising. Has not been exercising. Not තියනවානේ. Has been exercising තමයි original වාක්‍යය. Positive වාක්‍යය. හරි. ව්‍යායාම කරමින් ඉඳලා තියෙනවා. ඉඳලා නැත්තම් not done. Has not been exercising lately. ළඟදී. lately කියන්නේ ළඟදී. ඇයි ළඟදී ව්‍යායාම කරමින් ඉඳලා නැහැ. ඒක නිසා කැලරි දහණය වෙලා නැහැ. ඉන්පුට් එක විතරයි අවුට්පුට් එක නැහැ. ඒක නිසා මහත් වෙලා තියෙනවා. හරි activity 7. ඒකේ තියෙන්නේ මෙහෙමයි. ඒක මම පැහැදිලි කරන්නම්. ඒකේ පොසිටිව් වාක්‍ය මොනවද නෙගටිව් වාක්‍ය මොනවද කියලා අඳුර ගන්න තියෙන්නේ. ප්‍රශ්න මොනවද කියලා අඳුර ගන්න තියෙන්නේ. හරි. Read the following utterances. Read කියවන්න the following. පහත utterances කියන්නේ කියමන්. කියන utterances ප්‍රකාශ කියමන්. කෙනෙක් කියන දෙයකට තමයි utterance කියලා කියන්නේ. කියමන් ප්‍රකාශ. ඒ වගේම questions ප්‍රශ්න. And categorize වර්ගීකරණය කරන්න. Categorize Excuse me, sir. වර්ගීකරණය කරන්න. මොකද? සර් මේ සාදිල දැන් ක්ලාස් එකක්ලු දැන් ක්ලාස් එක නවත්තනවාද කාටද? සාදිල්ට සඳිල්. සඳිල් මොකද පන්තියේ? ආ? Sada class තියෙනවා කලින් මියුසික් එක කලින් තියනවද? සඳිල් අපි මේක කලින් කළානේ තියෙන්නේ. අපි මේක මුල් පරණයත් එක මේක මම කළා තියෙන්නේ කලින්. නැවත ඒගොල්ලන්ට රිවිෂන් එකක් මේ යන්නේ. අලුත් අයට අලුත් දෙයක් පරණයට රිවිෂන් එකක් මේක. ඒක නිසා ප්‍රශ්නයක් නැහැ මම මේක කළාම ඉවර කරන්නම්. ඔයා ලියුණාට කමක් නැහැ සඳිල්. කලින් අපි කළා තියෙන්නේ. හරි. හරි. කැමතිනම් ලියවෙන්න පුළුවන් බුස්සන්නයි. හරි. බලමු අපි. එතන මේ ප්‍රකාශ read the following utterances පහත ප්‍රකාශ කියවන්නේ ඒ වගේම එහෙම නැත්නම් ප්‍රශ්න and categorize them. categorize කියන්නේ වර්ගීකරණය කරන්න. them ඒවා වර්ගීකරණය කරන්නලු as given in the table. වගුවේ දීලා තියෙන පරිදි ලෙස. as කියන්නේ ලෙස. හරි. බිමල් කියනවා මෙහෙම. for how long? කොච්චර කාලයක් තිස්සේද? for කියන්නේ තිස්සේ how long කොච්චර කාලයක්? කොච්චර කාලයක් තිස්සේද? has the old lady අර මහලු කාන්තාව being living ජීවත් වෙමින් ඉඳලා තියෙන්නේ in that house ඒ ගෙදර. ඒක එන්නේ මෙහෙමයි. ඒ එන විදිහ හරි වැදගත්. හා ප්‍රශ්නේ හැදිච්ච විදිහ වැදගත්. ඒක හැදෙන්නේ මෙහෙමයි. the old lady මහලු කාන්තාව ආච්චි කෙනෙක් ආච්චි ඒක වචනේ නිසා has been living ජීවත් වෙමින් ඉඳලා තියෙනවා in that house ඒ ගෙදර. ඒක තමයි ඔරිජිනල් වාක්‍යය. හරි මහලු කාන්තාව ජීවත් වෙමින් ඉඳලා තියෙනවා ඒ ගෙදර අර ගෙදර.
ජීවත් වෙමින් ඉඳලා තියෙනවාද කියන ප්‍රශ්නේ හදන්න has එක ඉස්සරහට ගන්නවා. Has the old lady මේක සිම්පල් වෙනවා. been living in that house. ජීවත් වෙමින් ඉඳලා තියෙනවාද ප්‍රශ්නයක්. මම ප්‍රශ්නේ හැදුවා has එක ඉස්සරහට ගත්තා. හරි. කොච්චර කාලයක් තිස්සේද කියලා අහන්න ඕන නම් ඉස්සරහට for how long දානවා මේකට. මේකම ඉස්සරහට for how long දැම්මා. දැන් කියන්නේ කොච්චර කාලයක් තිස්සේ. For how long has the old lady been living in that house? For how long කියන්නේ කොච්චර කාලයක් තිස්සේද? කොච්චර කාලයක් තිස්සේද මහලු කාන්තාව අර ගෙදර ජීවත් වෙමින් ඉඳලා තියෙන්නේ? අවුරුදු කීයක් තිස්සේද? අවුරුදු 10ක් තිස්සේ නම් අවුරුදු 10ට කලින් ඒ ගෙදරට ආවා තාමත් ඉන්නවා. හරි. රයන් උත්තර දෙනවා well හොඳයි. she's been කියන්නේ she has been කෙටි කළා. she has been කෙටි කළාම she's been. හරි. she's been living. ඇය ජීවත් වෙමින් ඉඳලා තියෙනවා there. එහෙ for 30 years අවුරුදු 30ක් තිස්සේ. හරි මේ මහලු කාන්තාව අවුරුදු 30ක් තිස්සේ එහෙ ජීවත් වෙමින් ඉඳලා තියෙනවා. has been living කියන්නේ ජීවත් වෙමින් ඉඳලා තියෙනවා. there කියන්නේ එහෙ. අවුරුදු 30ක් තිස්සේ. විදුර කියනවා මෙහෙම. you look really angry. You look really angry. Really angry. Really කියන්නේ ඇත්තෙන්ම. look කියන්නේ පේන්න තියෙනවා. පේන්න තියෙනවා. angry කේන්තියෙන්. ඔයාට ඇත්තෙන්ම කේන්තියෙන් වගේ පේන්න තියෙනවා. තරහින් වගේ පේන්න තියෙනවා. ඔයා ඇත්තෙන්ම තරහින් වගේ පේන්න තියෙනවා. ප්‍රණේෂ් කියනවා yes. Oh. I have been waiting. මම බලාගෙන ඉඳලා තියෙනවා. here. මෙහෙ මෙතන for the bus. බස් එක සඳහා මම බස් එක එනකම් බලාගෙන ඉඳලා තියෙනවා for 30 over an hour. ඒ කියන්නේ පැයකට වඩා. an hour කියන්නේ පැයක්, over an hour කියන්නේ පැයකටත් වඩා. එතන over කියන්නේ වඩා කියන ඊට වඩා වැඩි කාලයක්. මම පැයකටත් වඩා වැඩි කාලයක් තිස්සේ බස් එක එනකම් බලාගෙන ඉඳලා තියෙනවා. ඉතින් මට කේන්ති. තාමත් බලන් ඉන්නවා. ඒතර සන් පුතා කියනවා sorry ඒක ඉවරයි. ඊළඟ එක mother කියනවා you are so dirty. ඔයා ගොඩක් dirty කියන්නේ කිලුටුයි so dirty. ඔයා ගොඩක් කිලුටු වෙලා. How long have you been playing in the mud? How long? කොච්චර කාලයක් තිස්සේද? Have you been playing? ඔයා සෙල්ලම් කරමින් ඉඳලා තියෙන්නේ. In the mud. මඩේ. ඔයා කොච්චර කාලයක් තිස්සේ මඩේ සෙල්ලම් කරමින් ඉඳලා තියෙනවද කියලා අහනවා. එතකොට පුතා කියනවා I have just started. මම මේ දැන් පටන් ගත්තා විතරයි. just කියන්නේ මේ දැන් have started පටන් අරගෙන තියෙනවා. හරි. I have කියන එකනේ I කියන්නේ. මම තියනවා started පටන් අරගෙන. මම පටන් අරගෙන තියෙනවා. just මේ දැන්. මම මේ දැන් පටන් අරන් තියෙනවා. පටන් ගත්තු ගමන් ඔහොමනම් ඉවර වෙද්දි එයා මඩෙම නෑවිලා තියෙන්නේ. හරි. Zubida කියනවා has Himali been sleeping all this time? ඒක හැදෙන්නේ මෙහෙමයි. Himali has been sleeping කියලා නෙන්නේ. Himali නිදාගෙන ඉඳලා තියෙනවා. ඒක has එක ඉස්සරහට ගත්තාම Himali නිදාගෙන ඉඳලා තියෙනවාද? හරි Himali has been තමයි ඔරිජිනල් වාක්‍යේ has එක ඉස්සරහට අරන්. බොඩ් එක ලියන්න ඕනේ නෑනේ. Himali නිදාගෙන ඉඳලා තියෙනවාද all this time? මේ සමස්ත වේලාව තිස්සේ. කාලයක් තිස්සේ. හරි මේ සම්පූර්ණ වේලාව තිස්සේ හිමාලි නිදාගෙන ඉඳලා තියෙන කියලා අහනවා. No නැහැ. She hasn't been sleeping. ඇය නිදාගෙන නොවේ ඉඳලා තියෙන්නේ. She has been cleaning. ඇය පිරිසිදු කරමින් ඉඳලා තියෙනවා. Her room. ඇගේ කාමරේ. ඇය ඇගේ කාමරේ පිරිසිදු කරමින් ඉඳලා තියෙනවා. කියන අතීතේ ඉඳන් තාමත් ක්ලීන් කරනවා. ටීචර් අහනවා මෙහෙම. Since when? කවදා සිටද? ලියන්න since when කියන්නේ කවදා සිටද? since කියන්නේ සිට when කියන්නේ කවදා. කවදා ඉඳලාද? කවදා සිටද? Have you been studying? ඔයා ඉගෙන ගනිමින් ඉඳලා තියෙන්නේ. In this school මේ පාසලේ. ඒක හැදෙන්නේ මෙහෙමයි. You have been studying. ඔයා ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවා. ඔයා ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවා. You have been studying in this school මේ පාසලේ. ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවාද අහන්න have එක ඉස්සරහට ගත්තා. ඒත් මේක සිම්පල් වෙනවා.
කවද ඉඳලාද කියන්න ඉස්සරහට since when දාන්න. කවදා ඉඳලාද? මේ කියන්නේ ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවාද මේ පාසලේ? කවද ඉඳලාද ඉගෙන ගනිමින් ඉඳලා තියෙන්නේ? since when දැම්මම හරි ඉස්සරහට. since when have you been studying in this school? ප්‍රශ්නයක් අහතොට. කවද ඉඳලාද ඔයා මේ පාසලේ ඉගෙන ගනිමින් ඉඳලා තියෙන්නේ? තර ස්ටුඩන්ට් ශිෂ්‍යයා කියනවා ටීචර් අහුවාම I have been studying මම ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවා here මෙහි since 2010 2010 සිට 2010 නම් තාමත් ඉගෙන ගන්නවා මේ පාසලේ. හරි. ඒ වාක්‍ය ටික හරි. ඔයාලට කරන්න තියෙන මෙච්චරයි සිම්පල් දෙයක්. අනිත් පැත්තේ වගුවේ තියෙනවා. දැන් අද කරන්නේ නැහැ. හරි කරන්න දෙයක්වත් නැහැ. මම කියලා දෙන්න කරන්න ඕන දේ. බලන්න පෙළගෙන වගුව affirmative කියලා තියෙනවා. affirmative කියන්නේ මොකද්ද? positive වාක්‍ය. ලියන affirmative කියන්නේ positive sentences. ඇත යන අර්ථයේ වාක්‍ය. හරි. උදාහරණයක් පළවෙනි එකේ she is been living there for 30 years. ඇත යන අර්ථයේ වාක්‍යයක් නේ. I have been playing cricket. මම ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉඳලා තියෙනවා. ඇත යන අර්ථයේ වාක්‍යයක් නේ. එහෙනම් affirmative. හරි positive වාක්‍ය. මේකේ positive වාක්‍ය තියෙනවා. ඒක හොයලා ලියන්න තියෙන්නේ. negative වාක්‍ය තියෙනවා. negative වාක්‍ය කියන්නේ ඇත යන අර්ථයේ වාක්‍ය. හරි. she hasn't been sleeping. ඇය නිදාගෙන නොවේ ඉඳලා තියෙන්නේ. ඒ වගේ නැත යන අර්ථයේ වාක්‍ය තියෙනවා. හරි. questions ප්‍රශ්න තියෙනවා. ඉතින් ප්‍රශ්න හොයන ඕනේ කෙනෙක්ට පුළුවන් question mark එකක් තියෙනවා නම් ප්‍රශ්නයක්. For how long has the old lady been living in that house? ප්‍රශ්න ටික වෙන් කරන්නයි තියෙන්නේ. ඔයාට ඕන නම් මෙතන වගුවක් ගහන්න දෙයක්වත් නැහැ. මෙතනම ප්‍රශ්නයක් නම් Q කියලා දාන්න පුළුවන්. positive වාක්‍යයක් නම් affirmative A කියලා දාන්න පුළුවන්. negative වාක්‍යයක් නම් N කියලා නම් කරන්න පුළුවන්. හරි. ඒකෙන් පොඩි වැඩක් කරන්න දෙයක්වත් නැහැ ඉතින්. ලොකු දෙයක් නෙමෙයි ඒක. තේරුම් ගන්න පුළුවන් not දැම්මොත් negative question mark එක තියනවා ප්‍රශ්නයක්. ඒ වගේම has have ඉස්සරහට තියනවා ප්‍රශ්නයක් නේ. ඒවෙන් අල්ල ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි අද නතර කරනවා. බණහන්නක් තියෙනවානේ. බණහන්න. සින්දු නෑ අද බණහන්න. ආයිබෝන් පුසන්නයි.